අයිබෝන් දුපති අද අපි කතා කරන්න යනවා ඉරදාශනයේදී විදුලිය කොටසේ විශේෂයෙන් 12 ශ්‍රේණිය ඔබට න්‍යායාත්මක වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් ඉතාම වැදගත් වෙන පාඩම් එකක් ගන්න ගුරු විදුලි පරිපත්තිය ගැන. ඒතකොට දැන් ඔයගලන්ට ගුරු විදුලි පරිපත්තිය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් මේ පැනල් බෝඩ් එකේ විශේෂයෙන් මේක බලුවම ඔයගලන්ට පේනවා මේක සම්පූර්ණ ඔයගලන්ගේ ගුරු විදුලි පරිපත්තියේ මේ පාඩමකට අදාළ පාඩම් එකකට අදාළ සියලුම උපාංග සහ සියලුම උපපරිපත්ත මෙතන අපි සකස් කරලා තියෙන විශේෂයෙන් ඔයගලන්ට මහසුවක් වෙන්නේ ප්‍රධාන පරිපත්ත උපාංග ටික ඊට අමතරව උපපරිපත්ත උපාංග සියල්ල ක්‍රියා කරන්න පුළුවන් වෙන සකස් කරලා තියෙනවා මේ පළවෙනි වීඩියෝ එකේ අපි අද කතා කරන්නේ විශේෂයෙන් මේ උපාංග ගැන හැඳින්වීමක් ඒ උපාංගේ මොනවද කියලා ඉතින් ඊට පස්සේ මේ අදාළ උපාංග සංබන්ධ කරන විදිහ සහ උපපරිපත්ත සම්බන්ධ වෙන විදිහ සියල්ලම අපිට හැදිලි ඔයගලන්ට ප්‍රායෝගිකව වෙනම කියලා දෙනවා. එතකොට අපි පටන් ගන්න ගුරු විදුලි පරිපත්තියේ විශේෂයෙන් ගුරු විදුලි පරිපත්තිය ගැන කතා කරනකොට ප්‍රධාන උපාංග සහ උපපරිපත්ත උපාංගයේ සියල්ලම සකස් වුණාම තමයි ගුරු විදුලි පරිපත්තියට විදුලිය සම්බන්ධ වෙන්නේ. එතකොට විශේෂයෙන් දැනගන්න ඕනේ ප්‍රධාන උපාංග පහක් තියෙනවා. ඔබ පාසල් මතක තියාගන්න පුළුවන් ප්‍රධාන උපාංග පහක්. මේ ප්‍රධාන උපාංග පහ හරහා විදුලිය ඇවිල්ලා තමයි ඊට පස්සේ මේ එතන ඉන්නා පැත්තේ තියෙන සියලුම මේ පරිපත්ත උපාංග වලට අදාළ විදුලිය සම්බන්ධ වෙන්නේ. එතකොට අපි පටන් ගත්තොත් ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණ වැහන් වල ඉන්නවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලයේ තියෙන සම්ප්‍රේෂණ වැහන් වලින් අපිට වෝල්ට් 230ක් සංඛ්‍යාත හර්ට්ස් 50ක් වන ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් ඉස්සර ලැබෙනවා. සේවා රැහෙන කරහා. දැන් මෙතන අපි සේවා රැහෙන සම්බන්ධ කරලා නැහැ ප්‍රධාන වශයෙන් මේ අපිට මේ පහසු වෙන තමයි මෙතන මේ සුනාමි රැහන් වලින් මේ සම්බන්ධ කරලා තියෙන. එහෙම නැත්නම් ගෙවල් වලට විශේෂයෙන් ඇලුමිනියම් සේවා රැහැනකින් තමයි විදුලිය ලැබෙන්නේ. ඒකට ඒ ලැබෙන විදුලිය මුලින්ම සම්බන්ධ වෙන්නේ. දැන් මෙතන ඔයගලන්ට පේනවා මේ මුලින්ම සම්බන්ධ වෙන උපාංගේ. අපි කියනවා ගෙදර තියෙන විදුලි මීටරේ එහෙම නැත්නම් කිලෝවොට් පැය මීටරේ. ඒතකොට අපි විශේෂයෙන් මෙතන පොඩි දෙයක් ඔයගලන්ට එකතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ක්‍රමවේද දෙකක මීටර දෙකක් හැබැයි කරන්නේ එකම කාර්යය තමයි. කිලෝවොට් පැය මීටරෙන් කරන්නේ පාරිභෝගිකයා භාවිතා කරන විදුලියේ ප්‍රමාණය මනුගත කර මාසයකට කොච්චර විදුලි ප්‍රමාණයක් පාවිච්චි කළාද කියලා මෙයා තමයි දැනන සටහන් කරන්නේ. ඒකෝර මාසයේ අන්තිමේ මේකේ තියෙන සටහන් වෙලා තියෙන ඒකක ගාන බලලා අපිට විදුලි බිල කීයද කියලා ලැබෙනවා. ඒකෝර මේ ගැන කෙටියෙන් අපි හඳුන්වුවොත් මෙයාගේ මේ තියෙන ප්‍රතිසම කිලෝවොට් පැය මීටරයක් අපි කියනවා ඇනලොග් මීටර එකක් කියලා. මේකේ තියෙන චුම්බක ශේෂ්ත්‍ර දෙකක්. ඔයගලන් ගෙදර මීටරේ බලන්න පුළුවන්. මේ වගේ මේ විනිවිද පේන ආවරණයක් තියෙන මීටරයක් නම් මේ කැරකෙවෙන තැටියක් තියෙනවා මෙතන ඔයගලන්ට පේනවා. මේ තැටිය භ්‍රමණය වෙනකොට තමයි මෙතන මේ තියෙන දර්ශකයේ යුනිට් කීයක්ද කියලා මේ දශම ස්ථාන ගැන අපි සලකන්නේ. මේ රතු පාටින් තියෙන එක මෙන්න මේ එක ස්ථානයේ 10 100 1000 ඒ විදිහට මෙන්න මේ ටිකේ තමයි සටහන් වෙන ඒකක ප්‍රමාණයට තමයි බිල නියම වෙන්නේ. ඒතකොට මේ තැටිය භ්‍රමණය වෙන්න තියෙනවා චුම්බක ශේෂ්ත්‍ර දෙකක්. තැටිය යටින් එක චුම්බක දංගරයක්, තේරක දංගරයක්, තැටිය උඩින් තවත් තේරක දංගරයක්. මේ දෙක අන්තර්ක්‍රියා කළාම තමයි මේ තැටිය භ්‍රමණය වෙන්නේ. එක චුම්බක දංගරයක් ක්‍රියාත්මක වෙනවා සප්ලයි වෝල්ටේජ් එකට. අනික ක්‍රියාත්මක වෙන්නේ ගේ ඇතුළට ගන්න ධාරාවට. එතකොට ධාරාව ගන්න මේ තැටිය වේගයෙන් භ්‍රමණය වෙලා සටහන් වෙනවා. කොච්චර ප්‍රමාණයක් විදුලිය පාවිච්චි කළාද කියලා. එතකොට මේ ප්‍රතිසම්පීඩනයේ තියෙන කාරණාව එතකොට ඔයගලන්ට පේනවා මේ තැටිය වට කීයක් ගියාම කිලෝවොට් පැය එකක් සටහන් වෙන්නේ කියලා. දැන් මේ මීටරේ නම් මෙතන ඔයගලන්ට පේනවා 600යි R kWh කිලෝවොට් පැය එකකට වට 600ක් මේ තැටිය භ්‍රමණය වෙන්න ඕන. එතකොට මීටරෙන් මීටරයට ඔක පොඩි වෙනසක් තියෙනවා. එතකොට ඔන්න කිලෝවොට් පැය මීටරය ගැන අපි කතා කළා ප්‍රතිසමයක. එතකොට මේ පැත්තට ආවම මේකත් කිලෝවොට් පැය මීටරයක්. මේක සංඛ්‍යාංක කිලෝවොට් පැය මීටරයක් ඩිජිටල් එකක්. අපි ගන්න එහෙම කිව්වම මේ දෙන්නගෙන්ම වෙන්නේ එකම කිලෝවොට් පැයගේ දෙන්නගෙන් බැලුවොත් එකම විදිහට තමයි සටහන් වෙන්නේ එකම මිනිමුම් එකකේ. වෙනසකට තියෙන තාක්ෂණ දෙක මේක යාන්ත්‍රික කොටස් මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික කොටස්. ඒතකොට බැලුවම ඔයගොල්ලන්ට පේනවා ඩිස්ප්ලේ එකක් තියෙනවා. සංඛ්‍යාංක තිරයක් තියෙනවා. ඊට පස්සේ මේක අපි වට ගානක් ගැන කතා කළා. මේක වට ගානක් වෙනකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඉන්ඩිකේටරයක් තියෙනවා LED ඉන්ඩිකේටරයක්. කිලෝවොට් පැය ගානට මේ ඉන්ඩිකේටරේ නිමිනිපත් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා 1600 IMP kWh කියලා. මේ එතකොට මේ පල්ස් ඉන්ඩිකේටරේ පල්ස් 1600ක් වටිනවා කිලෝවොට් පැය එකක් සටහන් වෙනකොට
එතකොට මෙතන මේ කිලෝවොට් පැය මීටරේ ඔන්න මුලින්ම එතකොට විදුලිය සම්බන්ධ මේ කිලෝවොට් පැය මීටරේට. එතකොට ඔන්න අපි ඉගෙන ගත්තා සම කිලෝවොට් පැය මීටරයයි සංඛ්‍යාත කිලෝවොට් පැය මීටරය. එතකොට කිලෝවොට් පැය මීටරයට සම්බන්ධ වෙලා ඊට පස්සේ මෙතනට එනවා අපි මෙන්න මෙහෙම හඳුන්වනවා අපේ ගෙදර සේවා විනායකයෙක්. සර්විස් පියුස් එක කියලා. දැන් විශේෂයෙන් මෙන්න මේක මතක් කරගන්න ඕන. ගොඩක් වෙලාවට ඉස්සර කතා කරනකොට මුලින්ම දැන් මේ උපාංග දෙක කිලෝවොට් පැය මීටරය සහ සේවා විනායකයේ ගෙයින් එළියේ තියෙන ගොඩක් වෙලාවට අපි කියන මීටර බොක්ස් එක කියලා ගෙදර තියෙන මීටර බොක්ස් එක ඇතුලේ තමයි මේ දෙන්න ඉන්නේ. ඒක ස්ථාපනය කරන්න හේතුව තමයි ලංකා විදුලි බල මණ්ඩලයට සම්පූර්ණ හිමිකම් දෙන මේ උපාංග දෙකේ නඩත්තුව සම්බන්ධයෙන්. මොකද හේතුව මෙතනට ලැබෙන විදුලිය විශේෂයෙන් කිලෝවොට් පැය මීටරයට සහ සේවා විනායකට ලැබෙන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට පමණයි විසන්ධි කරන්න පුළුවන්. ඒකින්ද මේ උපාංග දෙක සම්බන්ධයෙන් පාරිභෝගික නඩත්තුවක් කරන්න ගියොත් ලොකු ගැටලුවකටපත් වෙනවා. හේතුව තමයි විදුලි සැර වැදුනොත් අපිට විසන්ධි කරන්න බෑ. ඒකින්ද තමයි මේ දෙන වෙනම ගෙයින් එළිය පැත්තේ මීටර බොක්ස් එකක් ඇතුලේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඊගාට මේ උපාංග දෙක සම්බන්ධ වීමේදී ගැටලුවක් ඕගලන්ට ගොඩක් වෙලාවට පරණ සිලබස් වල කතා කරලා ඔයගොල්ලෝ විද්‍යාව විෂයට එහෙම ඉගෙනගෙන තියෙනවා. මුලින්ම සේවා විලායකයේ දෙවෙනියට කිලෝවොට් පැය මීටරය කියලා. එතකොට දැන් සම්බන්ධ කරන්නේ මුලින් කිලෝවොට් පැය මීටරේ ඊට පස්සේ තමයි සේවා විලායකයට සම්බන්ධ වෙන්නේ. හේතුව තමයි මේ විලායකයේ මුලින් තිබ්බ කාලේ විලායකයේ ගාන විදුලිය අවභාවිතය කරන්න මිනිස්සු හුරු වුණා. මොකද හේතුව මේ මීටරේ හරහා විදුලි ධාරාවක් ගලුවොත් විතරයි මීටරේ රීඩින් එකක් සටහන් වෙන්නේ. එතකොට සේවා විලායකයේ මුලින් තියෙද්දි විලායකයෙන් විදුලිය ගත්තොත් මේ මීටරේ සටහන් වෙන්නේ නෑ. අන්න ඒකෙන්ද දැන් විදුලි බල මණ්ඩලය කරන්නේ කිලෝවොට් පැය මීටරයට දීලා ඊට පස්සේ තමයි සේවා විලායකයට දෙන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට විලායකයන් නෙමෙයි පේන්න තියෙන්නේ. MCB එකක් පේන්න තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා C32 ඇම්පියර් 32ක සිඟිති පරිපත බිනියක්. එහෙම නැත්නම් පියුස් එකක් තේන්නත් පුළුවන් ඔයගොල්ලන්ගේ වලවල. අර ජනවහරේ කියනවා කට් අවුට් එක කියලා. මේන් කට් අවුට් එක ඇම්පියර් 30ක පියුස් එකක්. සාමාන්‍යයෙන් ඇම්පියර් 30ක ධාරාවක් තමයි මේසකට ලැබෙන්නේ සාමාන්‍ය මේසකට. එතකොට මෙතන මේ MCB එකක් වෙනකොට සමහර වෙලාවට ඩබල් පෝල් MCB එකකුත් තියෙන පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන් ගෙදර මේන් ස්විච් එක වගේ එකක් මෙතන තියෙන්නත් පුළුවන්. මේ වගේ කොටස් දෙකක්. මේ MCB එකක් තිබුණොත් සජීවී රහන විතරයි මෙතනින් විසන්ධි වෙන්නේ අධි ධාරාවක් ගැටුවොත්. හැබැයි ඩබල් පෝල් MCB එකක් තිබුණොත් සජීවී රහන සහ උදාසීන රහන කියන දෙකම අධි ධාරාවකදී විසන්ධි කරන්න පුළුවන්. එතකොට ඔන්න මතක තියාගන්න මුලින්ම විදුලි සැපයුම කිලෝවොට් පැය මීටරයට එනවා. ඊට පස්සේ සේවා විනායකයට එනවා. එතකොට සේවා විනායකයේ ඇම්පියර් 30ක ධාරාවක්, ඒ කියන්නේ ගේ ඇතුළට ඇම්පියර් 30ක උපරිම ධාරාවක් පමණයි සේවා රහන හරහා ගලන්නේ. එතකොට තව ගැටලුවක් එන්න පුළුවන්. කෙනෙක් හරක් කරන්න පුළුවන්. සේවා විනායකයේ දාලා දෙන්නේ මීටරේ ආරක්ෂාවට නෙමෙයිද කියලා. මෙයා ඇම්පියර් 30කදී විසන්ධි වෙනවා. බලන්න මේ මීටරේ බැලුවොත් එimhe ඔයගොල්ලන් ගෙවල් වල මීටර වල ගහලා තියෙනවා. බලන්න ඇම්පියර් 40කට මේ මීටරේ ඔරොත්තු වෙයි. ඒකෙන් ඉඳලා මීටරේට වෙනම මෙයාගේ ප්‍රොටෙක්ෂන් එකක් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔන්න ප්‍රධාන පාංග පහේ පාංග දෙකක් ගැන කතා කරලා සේවා මීටරය එහෙම නැත්නම් කිලෝවොට් පැය මීටරය සේවා විනායකය. ඒ දෙන්න ගෙයින් එළියේ ඉඳලා ඊට පස්සේ ගේ ඇතුළට අපිට විදුලිය සම්බන්ධ වෙනවා. ගේ ඇතුළට සම්බන්ධ වෙනකොට මෙන්න මේ උපාංගය ගැන ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. ගොඩක් වෙලාවට අපි මේකට කියනවා MCB box එකක් කියලා. ගොඩක් වෙලාවට ගොඩාක් ගෙවල් වල සාලේ වගේ තැනක තමයි ස්ථාපනය කරලා තියෙන්නේ MCB box එකක්. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා මේකට බෙදා හැරීමේ පුරුවක්. එහෙම නැත්නම් විභජන පෙට්ටියක් කියලා. එතකොට අර ප්‍රධාන උපාංග පහෙන් දෙන්නේ එළියේ ඉඳලා. එතකොට අපි අනිවාර්යෙන් දන්නවා ඊතුරු ප්‍රධාන උපාංග තුන මේ MCB box එක ඇතුලේ ඉන්න ඕනේ. මෙතන තව විශේෂ උපාංගයක් තියෙනවා. මේක ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේ චේන්ජ් ඕවර් ස්විච් එකක් අපි සම්බන්ධ කරලා තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන විදුලි බල සැපයුමයි ගෙදර පෞද්ගලික විදුලි බල සැපයුමයි ජෙනරේටර් එකක් වගේ තියෙනවා නම් ඕගොල්ලන්ට. එතකොට අපිට පුළුවන් ප්‍රධාන විදුලි බල සැපයුම සහ ජෙනරේටර් එක අතර මේ විදුලි සැපයුම මේ චේන්ජ් ඕවර් ස්විච් එක හරහා මාරු කරන්න. ඕගොල්ලන්ට පේනවා මේකේ මේ පොසිෂන් තුනකට යන ඩබල් පෝල් MCB එකක් තියෙන්නේ චේන්ජ් ඕවර් ස්විච් එක. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් මේක උඩ පැත්තට යොමු කරලා එක සප්ලයි එකකට CEB එකේ සප්ලයි එකට ලංකා විදුලි බල මණ්ඩලයේ සප්ලයි එකට මාරු කරගන්න. හදිස්සියේ විදුලි සැපයුම විසන්ධි වුණොත් අපිට පුළුවන් මේ පල්ලෙහාට දාලා අපිට තියෙන ජෙනරේටර් එකක් ස්ටාර්ට් කරලා ජෙනරේටර් එක හරහා ගේ ඇතුළට බොහොම පහසුවෙන් විදුලිය දෙන්න. එතකොට මේ උපාංගයේ මේ තියෙන ස්විච් එක උඩට පහළට මාරු කරන්න විතරයි අපිට තියෙන්නේ. මේක යාන්ත්‍රික චේන්ජ් ඕවර් එකක් අපි කියනවා මැනුවල් චේන්ජ් ඕවර් එකක් කියලා.
ඊට අමතරව ඕගොල්ලන්ට විශේෂයෙන් ලොකු මිලක් වැය කරන්න පුළුවන් ලොකු ජෙනරේටර් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඒවැ ස්වයංක්‍රීය චේන්ජ් ඕවර් ස්විච් තියෙන. එතකොට මේ අතින් මාරු කරන්න දෙයක් නැහැ. බොහොම පහසුවෙන් විදුලිය විසන්ධි වෙච්ච ගමන් බෑකප් එකට අපේ ගෙදර තියෙන ජෙනරේටර් එකට මේ සැපයුම මාරු වෙනවා. අපව විදුලි ප්‍රධාන විදුලි බල සැපයුම විදුලිය ආපු ගමන් නැවත වතාවක් ප්‍රධාන විදුලි බල සැපයුමට ඉබේ මාරු වෙන ඔටෝ චේන්ජ් ඕවර් ස්විච් එක. මෙතන ඕගොල්ලන්ට තියෙනවා මැනුවල් චේන්ජ් ඕවර් එකක්. මේ වගේ වයර් වලට වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වුණාට දැන ගැනීම සඳහා වන්න මතක තියාගන්න. ඒතකොට මෙයාගෙන් අපිට පුළුවන් මේ විදිහට සැපයුම් දෙක ඉහළ පහළ දාලා මාරු කරගන්න. හරි. අපව අපි යනවා මෙතන MCB box එකට. අපි දැන් කතා කර ඉන්නේ විබඳුම් පුවරු. දැන් ඔන්න MCB box එක අරලා බලපු ගමන් අපිට පේනවා මෙන්න මේ උපාංගය ගැන අපි චුට්ටක් පස්සේ කතා කරමු. ප්‍රධාන උපාංග ටික ගැන කතා කළා. අර කියපු ප්‍රධාන උපාංග ටික ඉතුරු තුන මෙතන තියෙනවා. දැන් මෙන්න මේ මුලින්ම සම්බන්ධ වෙලා තියෙන අපි කියනවා මේන් ස්විච් එකක් කියලා. අයිසොලේටර් එකක්, ඩබල් පෝල් අයිසොලේටර් එකක්, ප්‍රධාන ස්විච් එක. ඊට පස්සේ මෙතන ඉන්නවා අපේ විශේෂයෙන් පුද්ගල ආරක්ෂණ උපාංගයේ ගුහුදුලි පරිපථයේ තියෙන වැදගත්ම පුද්ගල ආරක්ෂණ උපාංගය අපි කියනවා ට්‍රිප් ස්විච් එක, රැන්ඩම් ස්විච් එක. ඊට පස්සේ එතනින් මෙහාට තියෙනවා මේ සිඟිති පරිපථ බින්දින අපි කියනවා MCB කියලා. මිනිචර් සර්කිට් බ්‍රේකර්. එතකොට ඔන්න මේ එක එකක් ගැන කතා කරන්න යන්නේ. මේන් ස්විච් එක විශේෂයෙන් ප්‍රධාන ස්විච් එක. ගුහුදුලි පරිපථයේ වැදගත්ම උපාංගයක්. හේතුව තමයි ගුහුදුලි පරිපථයේ නඩත්තුවක් තියෙනවා. අපේ ගෙදර විදුලි සැපයීමේ මොනවා හරි නඩත්තුවක් කරනවා නම් අපිට ගේ ඇතුළට එන සැපයුම බොහොම ආරක්ෂිතව විසන්ධි කරන්න තියෙන හොඳම තැන තමයි අපේ මේන් ස්විච් එක. ඒතකොට මේන් ස්විච් එකේ කාර්යය තමයි විදුලි පරිපථයේ නඩත්තුවකදී එහෙම නැත්නම් වෙනත් මොනවා හරි අවශ්‍යතාවකදී නිවසට සැපෙන විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි කිරීම. සම්පූර්ණයෙන් විසන්ධි වෙනවා කියන්නේ මේකේ සජීවී රැහැනයි උදාසීන රැහැනයි වැඩි පරතරයක් සහිතව. සාමාන්‍ය මේ ස්විච් එකක් ඕෆ් කරාම විසන්ධි වෙන්නේ සාමාන්‍යයෙන් බොහොම සුළු පරතරයකට. අඟල් භාගයක්වත් නැති තරම් තමයි ස්විචින් ගැප් එක. හැබැයි මේන් ස්විච් එක ඊට වඩා වැඩි පරතරයක්. මේ අයිසොලේටර් එක සාමාන්‍යයෙන් අඟලක විතර පරතරයකට මේ ස්විච් විසන්ධි වෙනවා. එතකොට වඩා ආරක්ෂිතයි. එතකොට ඔන්න මේ ස්විච් එක ගැන කතා කරලා ඊට පස්සේ විදුලි සැපයීම සම්බන්ධ වෙනවා අපේ ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එකට. අපි කියනවා විදුලි පරිපථයේ ඉන්න ප්‍රධානම ආරක්ෂණ උපාංගය අපිව ආරක්ෂා කරන්න තියෙන හොඳම ආරක්ෂකය තමයි ඉහළ ආරක්ෂකය තමයි මෙයා. අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක. එතකොට ට්‍රිප් ස්විච් එක ගැන කිව්වම විශේෂයෙන් විදුලි කාන්දුවකදී එහෙම නැත්නම් විදුලි සැර වැදීමකදී හදිසියවත් මේ විදුලි රැහැනක සජීවී රැහැන අපේ ඇඟේ දැවටුණොත් අග්ගාල මොකද වෙන්නේ? අපේ ගෙදර මේ ට්‍රිප් ස්විච් එක විසන්ධි වෙලා ගෙදරට එන විදුලි සැපයුම විසන්ධි කරලා අපිව මේ විදුලියෙන් ආරක්ෂා කරනවා. එතකොට මෙයාගේ කාර්යය කිව්වොත් ප්‍රධාන වශයෙන් විදුලි කාන්දුවකදී විදුලි සැර වැදීමකදී නිවසට සැපයන විදුලි ධාරාව ශනිකව සම්පූර්ණයෙන් මොනක විශේෂයෙන් මතක් වෙන්න ඕනේ විශේෂයෙන් වැදගත් කාරණේ ශනිකව සම්පූර්ණයෙන් විසන්ධි කරනවා ස්වයංක්‍රීය. කවුරුවත් ආයෙ යන්න දෙයක් නැහැ. කරන්ට් එක වදිනකොටම මෙයා ඒක දැනගෙන ඉබේම ටක් ගාලා ඕෆ් වෙලා යනවා. එතකොට මේකේ සංවේදීතාව විශේෂයෙන් මතක තියාගන්න ට්‍රිප් ස්විච් එක ගන්නකොට මේකේ සංවේදීතාව මිලි ඇම්පියර් 30ක්. එතකොට අපි කියනවා මේ වර්ගයේ RCCB සාමාන්‍ය ට්‍රිප් ස්විච් වර්ග තුනක් තියෙනවා. RCCB ESCB සහ RCBO කියලා. RCCB ශේෂ ධාරා පරිපථ බින්දිනේ ඊට පස්සේ ESCB කියන්නේ මිහිකාන්දු ධාරා පරිපථ බින්දිනේ ඔය දෙකේම තියෙන ලක්ෂණ එකතු කරලා හදපු එක තමයි RCBO කියන්නේ. එතකොට මේ RCCB එකක් විශේෂයෙන් ගොඩක් ගෙවල් වල භාවිතා වෙන්නේ මේ RCCB වර්ගය. මෙයා විසන්ධි වෙන්නේ සජීවී රැහැනෙන් ගේ ඇතුළට එන ධාරාව. හිතන්නකො සජීවී රැහැනෙන් කිසියම් ප්‍රමාණයක් ධාරාව ගේ ඇතුළට ආවා. ඒක ගැටලුවක් නැතුව අපි පාවිච්චි කළොත් උදාසීන රැහැනෙන් ඒ ප්‍රමාණය මෙහා හරහා ඒ විදිහට වෙනසක් නැතුව පිට වෙලා යනවා. එතකොට අපි කියනවා අන්බැලන්ස් එකක් නැහැ. බැලන්ස් ආපු ගාන පිට වෙලා ගියා. අන්න එතකොට ගේ ඇතුළේ කිසිම දෝෂයක් නැහැ. මෙයා සාමාන්‍ය තියෙන ක්‍රියාත්මක වෙනවා. හදිස්සිය අපේ අතින් අපේ ඇඟට විදුලි කාන්දුවක් වුණොත් එහෙම නැත්නම් බිමට විදුලි කාන්දුවක් වුණොත් සජීවී රැහැනෙන් එන ධාරාවෙන් කොටසක් මොකද වෙන්නේ? අපේ ඇඟ දිගේ පොළොවට යනවා. එහෙම නැත්නම් පොළොවට කාන්දු වෙනවා. අන්න ආපු ප්‍රමාණයට වඩා පිට වෙන ප්‍රමාණය එතකොට මොකද වෙන්නේ? අඩුවීමකට ලක් වෙනවා. අන්න එතකොට මෙයා දන්නවා ඔය හරි විදුලි කාන්දුවක් සිද්ධ වෙලා එහෙම නැත්නම් විදුලි සැර වැදීමක් වෙලා මෙයාට අග්ගාල මොකද කරන්නේ? ශනිකව සැපයුම විසන්ධි කර ගන්න. එතකොට ඔය ශනික ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න. මොකද අපිට බෑනේ ප්ලග් පොයින්ට් එකකින් කරන්ට් එක අපේ ඇඟට තියාගෙන ඔක චෙක් කරලා බලන්න. නේද? ඒකින්ද අන්න එක පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. මෙතන තියෙනවා ටෙස්ට් බටන් එක. අපි කියනවා පරීක්ෂක බොත්තම. සාමාන්‍යයෙන් අඩුම මාසයකට දෙවතාවක් මේ පරීක්ෂක බොත්තම ඔබලා බලන්න ඕනේ. මේ ක්ලිප් එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. විදුලි සැපයුමක් තිබුණා නම් ක්ලිප් එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම්
මේ බටන් එක ඔබුවා මොකද වෙන්නේ? මෙයා ඉබේම ඕෆ් වෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ ගෙදරට ලැබෙන විදුලිය විසන්ධි වෙනවා. ඒතකොට විශේෂයෙන් ඔන්න එන මතක තියාගන්න. වටම මාසෙකට දෙසරක්වත් මේක පරීක්ෂා කරලා බලන්න. ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක වැඩද කියලා. ඊට පස්සේ ට්‍රිප් ස්විච් එකෙන් පස්සේ අපි අවසාන ප්‍රධාන පරිපථ උපාංගය අපි කියනවා සිඟිති පරිපථ බිඳින්න. එහෙම නැත්නම් MCB miniature circuit breaker. මේ MCB වල කාර්යය තමයි දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනින් පල්ලෙහාට මේ තියෙන්නේ උපපරිපථ. අපේ ගෙදර තියෙන උපපරිපථ දැන් මෙතන රින් සර්කිට් එකක් තියෙනවා. අපි කියන මුදු පරිපථයක් එහෙම නැත්නම් වලය පරිපථයක්. ඊට පස්සේ ගෙවෙනි පරිපථ, මේ පහන් පරිපථ. මේ සියලුම උපපරිපථ වලට අදාළ ධාරාව බෙදා හරින්න. සීමා කරලා බෙදා හරින්න මෙන්න මේ MCB වලින් සිඟිති පරිපථ බිඳින වලින්. උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලන් මම කිව්වා ඇම්පියර් 30ක ධාරාවක් මෙතන ලැබෙනවා. ප්‍රධාන විදුලි බස් සැපයුමේ ඒ ඇම්පියර් 30ක ධාරාව පහන් පරිපථ වලට ඇම්පියර් 5කට සීමා කරන්න ඕනේ. ඊට පස්සේ මේ ගෙවෙනි පරිපථ වලට මේ රින් සර්කිට් එකකට ඇම්පියර් 30ක්. ඊට පස්සේ මේ ප්ලග් වලට මේ ඇම්පියර් 15 ඒ විදිහට සීමා කරන්නේ සිඟිති පරිපථ බිඳින වලින්. මේ උපපරිපථයකට අදාළ සිඟිති පරිපථ දෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් මේ පහන් පරිපථයක්. මෙතන මේ C6 කියලා තියෙනවා MCB එක. විශේෂයෙන් ඒක මතක තියාගන්න මේ ඇම්පියර් ගාන MCB එකේ ඇම්පියර් ගාන අපි හොයන්නේ මෙන්න මේ අකුරෙන්. ඔක CB ඒ විදිහට සංකේතවත් වෙනවා. ගොඩක් වෙලාවට ලංකාවේ පාවිච්චි වෙන මේ C අකුරෙන් පටන් ගන්න MCB. C6 කියන්නේ මේ ඇම්පියර් 6ක උපරිම ධාරාවකට ක්‍රියාත්මක වන MCB එකක්. එතකොට මේ පහන් පරිපථ සහ විදුලිය සම්බන්ධ වෙලා තියෙන සජීවී රැහන මෙන්න මේ C6 කියන MCB හරහා හදිසි ඇම්පියර් 6කට වඩා වැඩි ධාරාවක් ඇම්පියර් 5කට වඩා වැඩි ධාරාවක් 6කට ආසන්න ධාරාවක් ගලාගෙන තියෙනවා. ඊට වැඩි ධාරාවක් ගලන්න හැදුවොත් මෙයාට අක්කාලා විසන්ධි වෙලා මේ අපේ පරිපථය ඊට සම්බන්ධ උපාංග ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් වෙන්නේ අක් ධාරාවක් ගලලා මේවා තියෙන වයර් මේ උපාංග සියල්ල ඉනියවන් විනාශ වෙන්න පුළුවන්. එතකොට MCB එකක් ගැන දැනගන්නකොට විශේෂයෙන් වැදගත් වෙනවා. MCB එකක් විසන්ධි වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ෂෝට් සර්කිට්. සජීවී රැහනයි උදාසීන රැහනයි විබරයක් නැතුව ඒ කියන උපකරණයක් කරහා නැතුව ගෙලින්ම එකිනෙක සම්බන්ධ වුණොත් අපි කියනවා ලඝු පරිපථයක් ෂෝට් සර්කිට් එකක්. අන්න එතකොට අධාරාවක් ගන්නකොට මෙයා අග්ගාල විසන්ධි වෙනවා. දෙවෙනි අවස්ථාව තමයි අධාරා ගැනීමක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ඇම්පියර් 5 පහන් පරිපථයකට මම සම්බන්ධ කරනවා ඇම්පියර් 10ක් ගන්න උපකරණයක්. එතකොට මේ කියන්න පුළුවන් 5යි මම මෙහෙන් 10ක් ගන්නකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් අධාරාවක් ගන්න මේ වයර් රත් වෙලා මේ ඔක්කොම මුල් වෙලා යන්න පුළුවන්. ඒ වගේ අධාරාවක් ගන්න හැදුවොත් මෙයා මොකද වෙන්නේ? අග්ගාල විසන්ධි වෙනවා. එතකොට මේකේ විශේෂ ක්‍රියාකාරීත්වයන් දෙකක් තියෙනවා. මොන ස්වයංක්‍රීය විසන්ධි වෙන එකක් තමයි චුම්බක ක්‍රියාකාරී මූලධර්මයේ මේක ඇතුළේ තියෙනවා විද්‍යුත් ධාරාවෙන් ක්‍රියාත්මක වෙන චුම්බකයක්. එතකොට අධාරාවක් අපි ගත්තොත් වෙන්නේ චුම්බකයේ ක්‍රියාත්මක වෙලා මේ ස්විච් එක විසන්ධි වෙනවා. එහෙම නැත්නම් මේක ඇතුලේ ආපහු තවත් තියෙනවා. අපි කියනවා තාප අධිබර පැන්නුමක් ද්විලෝහ පටියක් තියෙනවා. එතකොට ඇම්පියර් 5කට වඩා දැන් උදාහරණයක් ගත්තොත් මේ C6 කියන MCB එකේ ඇම්පියර් 6කට වඩා වැඩි ධාරාවක් ගත්තොත් ද්විලෝහ පටි රත් වෙලා අපි දන්නවා ප්‍රසාරණ සංගුණකයේ වෙනස් වෙනදා ප්‍රසාරණ සංගුණකයේ වැඩි ලෝහය එළියට ඉන්න අඩු ලෝහය ඇතුළට ඉන්නත් මොකද වෙන්නේ? ද්විලෝහ පටිය මේ විදිහට නැමෙනවා වක්‍ර වෙනවා. එතකොට මොකද වෙන්නේ? යාන්ත්‍රික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙලා මෙයා විසන්ධි වෙනවා. එතකොට එහෙනම් දාන පරිපථ උපාංග ටික ගැන අපි කතා කරගෙන ගියා. ඊට පස්සේ මේ මම පොඩ්ඩක් මගේ ඇරියා මෙන්න මෙතන මේ තියෙන එක උපාංගයක්. අපි මෙන්න මේක හඳුන්වනවා විශේෂයෙන්. දැන් ඉස්සර නම් මේගොල්ලෝ ගෙවල් වලට සම්බන්ධ වුණේ නැහැ. දැන් නම් මේගොල්ලෝ ගෙවල් වලට සම්බන්ධ කරනවා. අපි කියනවා SPD එකක්. Surge Protection Device එකක්. විශේෂයෙන් වැදගත් වෙනවා අපි දන්නවා. අපුරු සහිත කාලගුණික තත්ත්වවලදී අපි ගේ ඇතුලේ අපි දැකලා තියෙන සමහරලාට ලයිට් එකක් දාලා තිබුවොත් අකුණක් ගහලා ඒ අකුණේ විදුලිය විසන්ධි වෙනකොට සමහර විට ආයෙ විදුලිය සම්බන්ධ කරපු ගමන් ඒ උපාංගේ පිච්චිලා ගිහින් තියෙන්න පුළුවන්. අර අකුණේ ආපු විද්‍යුත් ගාමක බලයෙන් හින්දා. අන්න ඒ වගේ සර්ජ් වලදී මේ SPD එක විශේෂ කාර්යයක් කරනවා. මේ SPD එකට අපි ගෙයින් එළියේ ඉඳලා විදුලි සැපයුම ප්‍රධාන විදුලි බල සැපයුම සේවා මීටරයට දීලා සේවා විලායකට දීලා ඊට පස්සේ ගේ ඇතුළට ආපු ගමන් සම්බන්ධ කරන්නේ SPD එකට. මේකේ මම SPD එකක් ඊගා වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට අරගෙන පෙන්නන්නම්. සම්බන්ධ කරනකොට සජීවී රැහනයි උදාසීන රැහනයි වෙන වෙනම මෙතනින් ඉන්පුට් එක විදිහට ලැබෙනවා. එතනින් තමයි මේන් ස්විච් එකට ආපහු යන්නේ. ඊට පස්සේ මේකේ අවුට් එක කෙලින්ම ඔයගොල්ලන්ට පේනවා මේ ලොකු අර්ත් වයර් එක. සාමාන්‍යයෙන් ගෙවල් වල පාවිච්චි වෙන්නේ මෙන්න මේ පොඩි අර්ත් වයර් එක අපි කියනවා 7067 අර්ත් වයර් එක 2.5 mm වයර් එක. ඊට වඩා වැඩි ලොකු අර්ත් වයර් එකකින් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ SPD එකේ අවුට් එක අර්ත් එකක් හරහා අපේ ගෙදර තියෙන අර්ත් ඉලෙක්ට්‍රෝඩ් එකට සම්බන්ධ වෙනවා.
එතකොට මේ earth electrode එකෙන් මේ SPD එක හරහා කරන කාර්ය ගැන කිව්වොත් එහෙම සම්බන්ධ වෙන වෙලා ඊට පස්සේ මෙයාගේ කරන කාර්යය තමයි අපි හිතමු ප්‍රධාන විදුලි බල සැපයීම වෝල්ටේජ් තාම අපි කිව්වොත් මේ SPD එක ලිමිට් කරන්න වෝල්ට් 230ට 230ට වඩා වැඩි වෝල්ටේජ් තාමන් සියල්ලම මෙයා කරන්නේ මෙයා හරහා බිම් ගත කරලා දාන්න. එතකොට හදිස්සි අකුරු ගහන වෙලාවක වැඩි වෝල්ටේජ් තාමක් ආවොත් 230ට සමාන ප්‍රමාණය තමයි විදුලි පරිපථයට ඇතුල් වෙන්නේ. ඊට වැඩි ටික ඔක්කොම earth wire එක හරහා උලන් පේන earth electrode එක හරහා පොළොවට සම්බන්ධ වෙනවා. එතකොට earth electrode එක ගැන මෙතනදී මම වචනයක් කියන්න. විශේෂයෙන් මේ earth එක විශේෂයෙන් හැම ගෙදරකම අත්‍යවශ්‍ය උපාංගයක්. මෙයා නිහඬ ආරක්ෂකයෙක් ගොහ විදුලි පරිපථයේ ඉන්න හේතුව තමයි earth එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් විදුලි සැර වැදීමේ අනතුරු වලින් ගොඩක් වෙලාවට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හේතුව තමයි. උදාහරණයක් අපි ගත්තොත් මේ 3-pin socket outlet එකකට ගෙදර ඉස්ත්‍රියක සම්බන්ධ කරලා අපි රෙදි මදිනකොට විදුලි කාන්දුවක් තිබුණා. earth එක හොඳයි නම් වෙන්නේ අර කාන්දු වෙන විදුලිය මෙන්න මේ earth pin එක හරහා ප්‍රධාන earth bar එකට ඇවිල්ලා ඒක දිගේ earth electrode එක හරහා පොළොවට සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙච්ච ගමන් අපේ trip switch එක මොකද කරන්නේ? විදුලි කාන්දුවක් කියලා ටක් ගාලා දැනගෙන ඕෆ් වෙනවා. හැබැයි බැරි වෙලා හරි earth එක හොඳ නැති වුණා නම් මොකද වෙන්නේ? අර කාන්දු වෙච්ච විදුලිය අපේ ඇඟට වැදුනට පස්සේ තමයි trip switch එක දැනගන්නේ විදුලි ආන්දුවක් වෙනවයි කියලා. එහෙනම් earth එකත් විශේෂයි පුතේ. ගොහ විදුලි පරිපථයේට earth electrode ඉතා වැදගත් කාර්යයක් කරනවා. මොකද්ද? කාන්දු විදුලි ධාරාවන් එහෙම නැත්නම් අපි කියනවා විසර්ජිත විදුලි ධාරාවන් සර්ජ් සියල්ලම පොළොවට බොහොම පහසුවෙන් සම්බන්ධ කරනවා. එතකොට earth එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. විශේෂයෙන් earth electrode එක සම්බන්ධ කරනකොට ඉස්සර නම් අපි කලේ ගැලොනයිස් පයිප් එකක් සාමාන්‍යයෙන් අඟල් 2.5ක අඩි 3ක් දිග ගැලොනයිස් පයිප් එකක් තමයි පොළොවට සම්බන්ධ කළේ. පස්සේ වෙනවට earth rod සම්බන්ධ වුණා. අපි ඉස්සරහ වීඩියෝ එකේ කතා කරනවා earth rod ගැන. එතකොට ඒ බටයක් එහෙම නැත්නම් රොඩ් එකක් පොළොවට සම්බන්ධ කරලා පොළොව සහ මෙයා අතර සම්බන්ධතාවයක් ඇති කරලා එතන තමයි earth wire එක. මෙන්න මේ ගෙදර සියලුම උපාංග වලට කෙවෙනි පිටුවාන වලට earth එක අවශ්‍ය උපාංග වලට බිම්ගතර හැන අවශ්‍ය උපාංග වලට සම්බන්ධ වෙනවා. අවසානයේ මෙයා එනවා මෙතන සම්බන්ධ වෙනවා මේ earth wire එක. සම්බන්ධ වෙලා earth electrode එක හරහා පොළොවට සම්බන්ධ වෙනවා. එතකොට මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ වාසිය තමයි අර සියලුම විදුලි ධාරාවන් ශනිකව ඉක්මනින් මෙයා හරහා පොළොවට බැහැලා උදාසීන වෙලා යනවා. එතකොට earth එක හොඳයිද බලන්න. විශේෂයෙන් ගෙවල් වල විදුලි පරිපථ ස්ථාපනය කළාම earth එක හොඳයිද බලන්න. earth tester එකකින් අපි කියනවා earth check එකක් කරනවා. දැන් නම් ගොඩක් වෙලාට ඒවා කරනවා අඩුයි. හැබැයි සම්මත ප්‍රමිතිය තමයි පස සහ මේ earth electrode එක අතර හොඳ earth එකක නම් ප්‍රතිරෝධය ඕම් 10ට වඩා 10 හෝ 10ට වඩා අඩු වෙන්න ඕනේ. අන්න ඒකෙන් තමයි දැනගන්නේ earth එක නිවැරදිව පොළොවට සම්බන්ධ වෙලා තියෙනවද, නිවැරදි ප්‍රමිතියෙන් සකස් වෙලා තියෙනවද. ඒකට එහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි බොහොම ආරක්ෂිතයි. මේ පරිපථ උපාංග විධිමත්ව ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන් මේ උපාංග ටික earth එකත් විශේෂ කාර්යයක් කරනවා. එහෙනම් ඔන්න අපි කතා කළා විදුලි පරිපථයේ තියෙන ප්‍රධාන පරිපථ උපාංග ටික ගැන. අපව පොඩ්ඩක් මතක් කළොත් ප්‍රධාන පරිපථ උපාංග 5යි. සේවා මීටරය, සේවා විලායකය, ප්‍රධාන ස්විචය, පැනල් ස්විචය, සිඟිති පරිපථ, බින්දින. ඊට අමතරව විශේෂ උපාංග 3ක් අපි කතා කළා. එකක් තමයි චේන්ජ් ඕවර් ස්විච් එක. ඊට අමතරව SPD එක සහ අපේ ගෙදර නිහඬ ආරක්ෂකයා වැදගත්ම කාර්යයක් කරන earth electrode එක. එමනම් මේ ගැන වැඩිදුර විස්තර අපි කතා කරනවා ඉදිරි වීඩියෝ වල. විශේෂයෙන් මේ MCB box එක ගැන විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි ඉදිරියට කතා කරනවා. මේ MCB box එකට අදාළ උපාංග සම්බන්ධ කරන්නේ කොහොමද, නිවැරදිව ප්‍රහන් ස්ථාපනය කරන්නේ කොහොමද, ඊට පස්සේ මේ විතරින් පල්ලෙහා තියෙන උපපරිපථ උපාංග වලට අදාළ සියලුම කොටස් ගැන. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ උපාංග ටික ගැන. ඉදිරි වීඩියෝ එකදී අපි ඉතුරු කොටස් ටික ගැන කතා කරමු.